එදා අපි කතා කරා ධනපූර්ණ සංඛ්‍යාවක් සඳහා. දීපද ක්‍රමයේ අපි එදා කතා කරනවා මම දරුවෝ මේ සංඛ්‍යා දාලා කතා කරේ. ඒකට මෙතන ධන x කියන්නේ ඕනම සංඛ්‍යා දෙකක්. මේ දෙන ඕනම සංඛ්‍යා දෙකක් වෙන්න පුළුවන්. ඒතර පද දෙකක් කියන එක කියවෙන්න නම් මේ අතරට ධන ලක්ෂණක් හරි ඍණ ලක්ෂණක් හරි තියෙනවා. ඒකයි දීපද කියලා කියන්නේ ඒකයි. ඒතර මේකේ අපි අපේ සිලබස් එකට තියෙන්නේ මේකේ ධන පූර්ණ සංඛ්‍යාවක් සඳහා. ඒතර මම මේ n කියන එකක් සඳහන් කරනවා n කියන්නේ ධන පූර්ණ සංඛ්‍යාව. ඒතර n z කියන නිකිල පුලකේ. n කියන එකයි වෙනවා z කියන නිකිල පුලකේ. ධන නිකිල පුලකේ ධන දාන්න ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ දිනක එන පද ප්‍රමාණය මේ අංකයට වඩා එකකින් වැඩි බව අපි දන්නවා. එහෙනම් මේ කියනවා දකෝ පද මේ විදිහට NC බිඳුව ඒ වල n මිලි බලය x මිලි බලය ඊළඟට දෙවෙනි පදේ එනවා NC1 ඒ වල n ඍණ 1 x වල 1 බලය මේ විදිහට පද n එකක් අන්තිම පදේ එනවා NCn ඒ වල බිඳුවිලි බලය x ගේ n මිලි බලය. මේකේ පද තියෙන ගණන අපි නම් කරොත් මේක 1 මේක දෙවෙනි පදේ මේ විදිහට කියවලා මේ අතරමැද පද තියෙනවා මේ අන්තිම පදේ තමයි මේ විදිහට තියෙන්නේ අන්තිම පදේ එනවා n දාන 1 වෙනි පදේ. ඒතර පේනවද මේ අංකයට වඩා පද ගන්න එකකින් වැඩි. ඒතර මෙතන අංකය එකක් තිබුණොත් මේකේ පද දෙකක්. මෙතන අංකය 2 වුණොත් මේකේ පද 3ක්. මේකේ අංකය 4 වුණොත් පද 4ක්. ඒතර මේ අපි මේ කතා කරේ මේ n කියන එක ධන පූර්ණ සංඛ්‍යාවක් කියන එක විය යුතුයි කියන එක මේ ප්‍රවේදී යදින නීතිය. එතකොට මේකේ x කියන ඕනෑම සංඛ්‍යා දෙකක්. දැන් දරුවෝ මෙතන මේකේ ප්‍රසාරණය තමයි මේක. ප්‍රසාරණය කියන්නේ මේක දිග හැරියාම එන පද ගන්න තමයි මේක. ඒතර මේ සංකේතයේ තේරුම අපි දැනගන්න ඕන මොකද මේ කියන්නේ. මේ මෙතනට ලැබෙන ඉලක්කම් නැත්නම් සම්පූර්ණක තමයි මේ සංකේත වලින් දාලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රසාරණයේ හැම පදයක්ම ලියනවා වෙනුවට අපි මේ රටාව දිහා බලලා මේකේ සාධාරණ පදයක් අපි ලියනවා. ඒ සාධාරණ පද විදිහට අපිට ඕන එකක් තෝරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ආර්ධන 1 කියන එක තමයි තෝරගන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒක මම පසු කියන්න. මෙතන එහෙම ලියු. මේ ආර්ධන 1 වෙනි පදේ මෙතන ලියු. එන විදිහට අපව බලමු. එතකොට මෙතන මේ C ගේ උඩ තියෙන n අකුර මේ තියෙන අකුරම මේ හැම C අකුරකම තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙලා තියෙන පදේ මෙතන තියෙනවා. මෙතන බින්දුවෙන් පටන් ගන්නවා. පටන් ගන්න එකෙන් එක වැඩි වෙවි යනවා. බින්දුවට එකක් එකතු වුණාම මෙතන එකයි. ඊළඟ කෙරුවොත් දෙකයි. විදිහට මෙතන හරියටම මේ C ගේ උඩ තියෙන අකුර එනකම් මේ ප්‍රසාරණය දිය වෙනවා. ඒකට මෙතන හරියටම n වලින් 12 එක. ඒතකොට දැන් මෙයාගේ මෙතන පළවෙනි පදයේ කියනකොට මෙතන තියෙන බිඳුව. මෙතන දෙවෙනි පදයේ කියනකොට මෙතන තියෙන 1. මෙතන n දාන 1 කියනකොට මෙතන තියෙන n. එහෙනම් දරුවෝ මෙතන අපි ගත්තේ r දාන 1 කියන පදය අපි සාධාරණ පද විදිහට තෝරාගත්තොත් c ගේ උඩ කොහොමද n අපිට එනවා. මෙතන ආර්ධනය කියන මෙතන එන්නේ සීගෙනට දෙනවා. ඊළඟට මෙතන A ගේ බලයයි x ගේ බලයයි කියන විදිහට චුට්ටක් බලන්න. එතකොට මෙතන මෙයා අනුකල බලන්න මොකක්ද එන්නේ. මේ දෙන්න අනුකල කොහොම මෙයා
මේ අඩුකෝම මෙයයි. මේ අඩුකෝම මෙයයි. ඒ කියන්නේ මේකට කියනවා ප්‍රසාරණයේ පළමු කොටස කියලා. මේ පළමු කොටසේ බලය මේ ඉන්දියෙන් පටන් ගන්න එක එක අඩු වෙවි යන්නේ. අඩුම බලය තියෙන්නේ බිඳුව. ඊට අඩු වෙන්න බෑ. ඒකට බිඳුවෙන් අතර වෙන්න. එහෙමනම් මෙයාගේ මෙතන ඒකේ බලය වෙන විදිය දැක්කා. මේකෙන් මේක අඩු කරලා මේකෙන් මේක අඩු කරලා මෙයා. එහෙනම් මෙතන එනවා. ඒකේ බලය එනවා ඉන්ද්‍රින. ඊළඟට x ගේ බලය බිඳුවෙන් පටන් ගන්න ක්‍රමයෙන් n ගේ බලය ලැබෙනකම්ම යනවා. ඒ කියන්නේ මෙතන තව විදිහකින් කරනවා රටාව. මෙතන බිඳුව තියෙනකොට x ගේ බිඳුවේ බලය. මෙතන 1 තියෙනකොට මෙතන 1. මෙතන අතරෝ n තියෙනකොට මෙතන n. එහෙනම් මෙතන x ගේ බලය එනවා. මේ තමයි මේ ප්‍රසාරණේ සාධාරණ පදය. ඒත් මේ සාධාරණ පදයට අපි සංකේතයක් දෙනවා. විපද ක්‍රමයේ සාධාරණ ටර්ම් කියන්නේ පදයේ එක t අකුර දාලා ඉවරලා r ධන එක්වෙනි පදයේ ඉඳන් මෙතන r ධන 1 කියලා ලියනවා. මේක සමානයි. එතකොට අපි සාධාරණ පදයේ කියලා ගත්තේ nc r a n ඍණ r x r කියලා. ඊළඟට මේ පාඩමට පෙර ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති සංකරණ හා සංයෝජන කියලා පාඩමක මේ NCR ට අපි ලියන සූත්‍රය. ඒක මෙතනට පාවිච්චි කරමු. NCR සමානයි n වල ක්‍රමානුගතය බෙදීම n ඍණ r වල ක්‍රමානුගතය ලකුණම දාන්නේ. ඒක මෙතන එනවා r වල ක්‍රමානුගතය. මේකේ විදිය අය බලන්න n වල ක්‍රමානුගතය මේක අඩු කරලා එකේ ක්‍රමානුගතය වෙදී ඊළඟට මේකේ ක්‍රමානුගතය නායක ගුණ වෙන්න ඕනේ. මෙතන ගුණිතයක් තියෙනවා. මේ සම්පූර්ණක හැම අගයක්ම මේ සූත්‍රයට ආදේශ කරලා අපිට හොයා ගන්න පුළුවන්. n වල අගය දන්නම නම් අපිට මේකට එන උත්තරේ හොයන්න පුළුවන්. එතකොට මේ ප්‍රසාරණයේ සාධාරණ පදයේ මේ හැම සම්පූර්ණකයක්ම අගය හොයන්න පුළුවන් සාධාරණ සූත්‍රයක් තමයි. දැන් මේක තමයි සංකරණ සංයෝජන වලදී අපි කතා කරන සූත්‍රය. මේක තමයි මම කියන මේක හේතුවක් තියෙනවා. මෙන්න මෙතන මේ r උඩ ලබන්න ඕනේ ඉඳ තමයි මේ අපි සාධාරණ පදේ r ධන 1 කියලා ගත්තා. නැත්තම් නීතියක් නෑ. මේ r ධන 1 මොකද? අර මෙතෙන්ට r උඩ ලැබෙන්නේ r ධන 1 ගත්තොත් තමයි මෙතන එක අඩු වෙලානේ. මෙතන දරුව r ගත්තොත් මෙතන r දින එකනේ. අර ඒ සූත්‍රයේ අර මේ ලස්සන නැතිින්ද තමයි මේක ලස්සන කදෙයතරම මෙතන r ධන 1 කියනකොට r එකටයි නැත්නම් මේක r ධන 1 ගන්න කියලා නීතියක් නැහැ. ඕන එකක් සාධාරණ පද විදිහට තෝරගන්න පුළුවන්. හැබැයි සංකේතයක් වෙන්නේ දෙවෙනි පදේ සාධාරණ පද විදිහට තෝරගන්න බැහැ. අන්තිම පදේ සාධාරණ පද විදිහට තෝරගන්න බැහැ. අතරමැද පදයක් අපි නමක් දාලා ගන්නවා. දැන් මේ මුළු ප්‍රසාරණයම මේ ලියනවා වෙනුවට දැන් මේ ප්‍රසාරණය තමයි මේ ලියනවා වෙනුවට අපි මේක ලියනවා කෙටියෙන් මේ a ධන x වල n වෙනි බලය සමානයි මේ ධන ලකුණ වෙනුවට අපි දානවා එකතු කිරීමේ සංකේතයක් විදිහට සිග්මා. ශ්‍රේණි වලදී ඔබ ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට තමයි මේ සිග්මට ඇතුළත් කරන්නේ මේ මුළු ප්‍රසාරණයේ හැම පදයක්ම නියෝජනය වෙන පරිදි තියෙන පද. ඒකට කියන්නේ සාධාරණ පද. එහෙනම් මේ සාධාරණ පදය තමයි මේක ඇතුළට දාන්නේ. එහෙනම් අපි සාධාරණ පදේ විතර නම් කරේ NCR A වල n ඍණ R XR. මේකේ R වලගේ මේ අගයන් ලැබෙන විදිහටයි දාන්නේ. R ට බිඳුව දැම්මොත් මෙයා පළවෙනියටම ලැබෙන්නේ. R ට බිඳුව. ඊළඟට අවසන් කරන එක කියලා අපි අන්තිය. මේක අවසන් වෙන්න ඕනේ ඉන්නනේ. ඉඳ මෙතනට එන්න. එතකොට R ට බිඳුව වෙන පූර්ණ සංඛ්‍යාව තමයි අපි අගයන් දෙන්නේ. R ට බිඳුව දුන්නාම මේ පදේ ලැබෙනවා. මේ සිග්මා කියන්නේ එකතු කිරීමේ ලකුණ. එකතු කිරීම. අගයක් දෙන හැම වාරයක් පාසාම මේ ලකුණ ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට බිඳුව දුන්නා මේක ලැබෙනවා. R වලට එක දුන්නාම මෙයා ලැබෙනවා.
අතරමැද ධන ලකුණ එනවා මේ සිග්මා හින්දා. එතකොට දැන් ඔයගොල්ලන්ට විභාගික දෙවිපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්නා වූ මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට ලියන්නත් පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ලියනකොට මේ ප්‍රසාරණය මෙහෙම ලියනවා නම් මුල් පද දෙක ලියනවා. පොඩි දිප්පල දාන පද දිනන එක පෙන්නන්න. සාධාරණ පදේ දිනනවා. ඊළඟට ආයෙත් දිප්පල දාලා අන්තිම පදේ ලියනවා. මේ අන්තිම පදේ. හරි. මුල් පද දෙක ලියුවා සාධාරණ පදේ ලියුවා අන්තිම පදේ. මෙහෙම ලියනවා. නැත්නම් දරුවෝ ඔයගොල්ලන්ට මේ විදිහට තියෙන එක ලේසි. ඒ දණේ ඉස්සල ඉන්නේ බලේ ආ සමාන විදිහේ දක්වා මෙතන සාධාරණ. දැන් මේ සිග්මා ගැන ඔයගොල්ලෝ ශ්‍රේණිවලදී දානවා. ආරම්භක රඳාපවතින අය මේ සිග්මාගෙන් එළියට ගන්න බෑ. නියත පමණයි එළියට ගන්න. දැන් මේක x අකුරක් වුණා මොකද එළියට ගන්න පුළුවන් සිග්මාගෙන්. e අකුරක් වුණා එළියට ගන්න පුළුවන්. හැබැයි මේ NCR කියන එක R තුල තියෙන මේක එළියට ගන්න බෑ. හරි. මේ නීති මේක අර ශ්‍රේණිවල තියෙන නීතිම මේවට අපි පාවිච්චි කරනවා. तर दीपक में प्रकाश कराने को मैं कहते हुआ एक मतलब वो मदद करने पा मैं NCR के लेकर सूत्र दिया गया हाँ then मैं प्रसार ने अपिट गांड पुरो तो प्रसार में बदला देने की अभी ये देना था तो उससे ना बस अपनी प्रोडक्ट के लोग या है ना मैं प्रसार में साल करा पालवी के विधि का पितोरा गामो मैं वगे का मैं तब तक रिना रखता हूँ तो कोटम कोतबी मैं प्रसार ने मैं तना मैं मैदे का रिना रखता ये पता देना तमाई रिना अपना कावा तो मैं तना रिना अपना कावो पूरी विनाशक भी ये विनाशक नहीं बना नंतर वो मैं कल्याण पुरवाने में ए रिनेक्स कल्याण पुरवा दाना लपमात दाना कल्याण पुरवा ये दाना रिनेक्स करी आई दाना रिनेक्स ना रिनेक्स तो मेके इन मिनी बार then मैं दाना लपन का प्ले हुआ ये कब इतने करिए तो लोग वहाँ में नो इंसी बिंदु ये वाले इन मिनी बारे रिनेक्स के बिंदु मिनी बारे दाना इंसी एक ये वाला रिनेक रिनेक्स के पिनी बारे में विधियत पद लगेगा साधारण पद्धतियम NCR A एंट्रीना R मितेनेवा रिनेक्स के R विधि बारे इलाट अवसान करो अंतिम पद NCN A वाला बिंदु निबाले रिनेक्स के N निबाले දැන් මොකද දන්නෝ මෙතන රිනෙක්ස් කියන්නේ රිනේ එක වැඩි කිරීම x. ඒතර රිනේකේ බිඳු නිබලය කියන්නේ 1. එතකොට අපිට මේක තවදුරටත් සුළු කරලා ලියන්න පුළුවන් c බිඳුව a වල n නිබලය x වල බිඳු නිබලය 1යි. නමුත් මා ලිව්වේ නැත්නම් මේක රටාව පවත් ගන්න ඕන හින්දා x වල බිඳු නිබලය එක තියාගන්න. මෙතන දරුවෝ පේනවාද රිනේකේ එක්කේ බලය කියන්නේ රිනේක. ඒ නිසා මේ ලකුණ වෙනස් වෙනවා. එන NC එක A වල N රිනේක මෙතන x. ඊළඟ පදේ අපි ලියලා නැහැ. ලිව්වනම් කොහොමද එන්නේ? මෙතන NC දෙක A වල N රින දෙක රිනේක්ස් ගේ වර්ගය නේ. රින වර්ගය ගන්න. ඒතකොට මේකේ ඊළඟ පදේනේ ගන්න. දැන් මෙතනින් පේනවා මොකක් හරි රටාවක් තියෙනවා. මේක ගත්තාම මොකද වෙන්නේ? ඍණ එකේ R වෙන බල. R කියන එක ඉලක්කම දන්නේ නැහැ උත්තේ දිරට්ටේ දෙක. ඒක ලකුණ තීරණය කරන්න බැරි නිසා අපි මෙතන ඍණ එකේ R වෙන බලය කියලා දාගන්නවා. මෙතන එනවා NCR A වල ඍණ R x වල R. ආයතනෝ මෙතනත් ඒ ප්‍රශ්නේම මතුවෙනවා. ඍණ එකේ ඉන්නේ බලයෙන් උත්තේ දිරට්ටේ දෙක කියලා දන්නේ නැති නිසා මෙතන එනවා ඍණයේ ඉන්වෙලි බල NCN A වල බින්දුනේ බල x ගේ ඉන්වෙලි බල
ඒ පද ටික දරුවෝ ඒ විදිහටම එනවා. හරි. ඒ වුණාට පේනවාද පළමු පදයේ ඉන්නේ ධන උත්තරය. දෙවෙනි එකේ ඍණ. ආය තුන්වෙනි එකේ ධන. දීලා නැහැ තුන්වෙනි එක ධන. ඊළඟ එකේ නෙති. ඒ කියන්නේ මෙතන ඍණාත්මක තිබ්බහම වෙන්නේ පදයක් කර පදයක් ධන වෙන විදිහට මාරු වෙවි යනවා. මේ අන්තිම කෙනාගේ ලක්ෂණ තීරණය කරන්න බෑ අපිට. එන් ඔත්තේදී ඉලක්කයේදී කියලා දන්නේ නැති නිසා. ඔත්තේ බව දන්නවා නම් මේක ඍණාත්මක බවට පත් වෙනවා. මේක ඉලක්කයේ සංඛ්‍යාවක් නම් මේක ධනෝත්තරය. ඉතින් ඉන්නගේ දන්නවා නම් තමයි එතන ලක්ෂණ අපිට ලියන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ඍණයේගේ ඉන්මිනි බලයක් විදිහට දාලා තියෙනවා. මෙතන අතට ඒ ප්‍රශ්නෙම තියෙනවා. ආ ඔත්තේදී ඉලක්කයේදී කියලා අපි දන්නේ නැති නිසා මෙතන අපිට ලක්ෂණ තීරණය කරගන්න බෑ. එහෙනම් මේ ප්‍රසාරණයමයි පොඩි වෙනසක් ඇති වෙන්නේ. ඍණාගයක් આવොත් පදයක් කර පදයක් ධන දෙන විදිහට මාරු වෙලා. එහෙනම් මේ දෙපද ක්‍රමය දැනගන්න. මේ පද දෙකේ අතරට ධන ලක්ෂණක් આવොත් ඔක්කොම ධන ඍණ આવොත් පදයක් කර පදයක් ධන දෙන විදිහට මාරු වෙනවා. ඊළඟට වටිනාම ප්‍රසාරණය තමයි මේ යටතේ මේ පාරමී යටතේ විශේෂ ප්‍රසාරණයක් තියෙනවා. ඒකෙන් තමයි ගොඩාක් ගැටලු නිර්මාණය වෙන්නේ. ඒ තමයි දෙවෙනි එක තමයි එක ධන x ගේ n වෙනි භාගය. මේක අපේ විශේෂ නිර්දේශයත් සම්මත ප්‍රසාරණය. මෙතන එක ධන x වෙනම පාවිච්චි කරන්නේ නැහැ. මෙතන එන්නේ මේකේ ඉන ප්‍රසාරණයේ ඉන විදිය මේකෙන් ගන්න විදිය බලන්න. මේකත් ලියන්න ගන්න. මේකෙන් කොහොමද මේක බවට පත් කරන්නේ? ඒතර අපි දෙපද ප්‍රසාරණයේ සාධාරණ වලින් මෙහෙම මේකෙන් ගමු මේ තත්ත්වයට පත් කරනවා. ඒ සඳහා අපි මේ ප්‍රසාරණය ලබා ගැනීම දැන් මොකද වෙන්නේ? දැන් මේක ගන්න මේකෙන් ගන්නද මේක දරු සුළු කරනවා මේ විදිහට. ඉස්සරහ මේ ප්‍රසාරණය මා ලියා ගන්නවා නේද? ඒ ධන x වල ඉනිබල සමානයි NC බිඳුව A වල ඉන්මිනි බලය x ගේ බිඳුවේ බලය. ඊළඟ පදයේ NC 1 A වල n ඍණ 1 එනවා x ගේ ඉතිය බලය. මේ විදිහට අපිට සාධාරණ පදේ ලියුවොත් NC R A ගේ n ඍණ R x ගේ R. හරිද? ඊළඟට එනවා अंतिम पदे NCN A वल बिंदुनि බලය x ගේ n මිනි බලය. ඉතින් මේකනේ ගන්න මේකෙන් ගන්න කියලා. එහෙනම් පේනවා නේද මෙතන එක කියන උත්තරේ ලබා ගන්න එක. ඒ නිසා අපි මේ දෙන්නගෙන්ම ඒ පුදුවට ගන්න. පුදුවට නෑ උනත් බලයෙන් පුදුවට ගන්න. එහෙම ගත්තොත් කොහොමද ලියන්නේ? ඒ ලිව්ව මෙතන එනවා එක දාන මෙතන නැති තැනකින් ඒ අපුර පුදුවට ගන්න. ඒ නිසා මෙතනට එනවා x වලට යටට ඒ අපුර එනවා. මේ බලය තියෙනවා. දැන් බලන්න ආපහු මේ වරාණ ඉවත් කරොත් මේක එනවා මේ ඒ වලින් වැඩි කරොත් මෙතන මේකෙන් මේක වෙනවා මෙයා ඉන්නේ බලයේදී අපි මේ පැත්තට අතවත් තිබ්බේ නෑ. මේ ටික එහෙමම තියන්න පුළුවන්. කිසිම වෙනසක් කරේ නෑ මේ පැත්ත. බිඳුවේ බලය මෙතන නෝ NC 1 A වල n ඍණ 1 x වල k බලය මේ විදිහට साधारण पद लीवोत NCR A n ऋण R XR ඊළඟට ධන NCN A වල බිඳුවේ බලය x වල n. දැන් දරුවෝ මේ n වෙනි බලය මේ පදය ගත්තයි කියන්නේ මෙයාට. එහෙනම් n බලය මෙතනට දෙනවා මෙයාට දෙනවා. එහෙම ලිව්වොත් අපිට ලැබෙනවා ලැබෙනවා මේ විදිහට A වල n වෙනි බලය මෙතන එනවා එක දාන x බෙදීම A ඒකේ n වෙනි බලය. හරි මේ පැත්තට කොහොම වෙනසක් කරේ නැහැ. ඒක එහෙමම NC බිඳුව A වල n වෙනි බලය x වල බිඳුවේ බලය මෙතන එනවා NC 1 A වල n ඍණ 1 x වල එකේ බලය.
ඊළඟට සාධාරණ පදේ NCR ඒ වල n ඍණ r xr අන්තිම පදේ එනවා NCN ඒ වල බිඳුවේ බලය x ගේ n වෙනි බලය. හරි. දැන් මේ දෙපැත්තම ඒ වල n වෙනි බලයෙන් බෙදෙනවා. එහෙම දුවොත් මේ පැත්තේ තමයි ඉතුරු වෙන්නේ 1 දාන x. ඉතින් ඒ එකේ බලය සමාන හැම පදයක්ම බෙදන්න. ඒතර මෙයාව ඒ වල n වෙනි බලයෙන් බෙදනකොට මෙතන ඒ වල n වෙනි බලය එන්නේ නැහැ. NC බිඳුව මෙතන එන්නේ x ගේ බිඳුවේ බලය. ඊළඟට දාන මෙයාව ඒ වල n වෙනි බලයෙන් බෙදනකොට දර්ශකයෙන් පාවිච්චි කරලා සුඛ කරගන්න පුළුවන්. මොකද මෙතන එන්නේ ඒ වල n වෙනි බලයට උඩින් ඒ වල n වෙනි එකයි. මෙයාට වඩා එකකින් අඩු. සුළු දානකොට මොකක්ද එන්නේ? එතන එනවා NC1 x බෙදීම එකක් ඉතුරු වෙනවා යට. එක මම මේ විදිහට එක ළඟින් ලියන x බෙදීමේ මේ විදිහට සුළු කරගෙන යනකොට මෙයා කොහොමද කියන්නේ? මේක ඒ වල n බලයෙන් බෙදුවොත් මොකද වෙන්නේ? ඒ වල n බලයෙන් බෙදුවොත් උඩ තියෙන ඒ වල n ඍණ r xr යට ඒ වල n බලයෙන් බෙදා. මේ දෙන පාද සමාන දර්ශක බිඳිය ගත්තාම මේක අඩු කරපුවාම ඒ වල ඍණ r බලයක් ඒ කියන්නේ අපිට එනවා x බෙදීම a වල r වෙනි බලයක්. මෙතන අන්තිම පදයට NC බිඳුව මෙතන ඒ වල බිඳින බලය එකයි එක කියලා ගමු. ඒතර ඒ වල n බලයෙන් බෙදෙන. ඒ නිසා මෙතන තව එනවා x බෙදීම ඒ වල n බලය. දැන් මේ වරහන ඇතුලේ තියෙනවා නේද? එක දාන x බෙදීමේ මේ x බෙදීම මේකට එක දාන්න පුළුවන්. දැන් එක දාන්නේ රටාව පැහැදිලි සලකුණු වල කෙනෙක්. ඒතකොට මෙයාගේ x බෙදීමේ තමයි හැම පදයකම තියෙන්නේ. x බෙදීමේ මෙතන x බෙදීමේ මේකත් x බෙදීම. මේ කියන කෑල්ල තමයි දිගට. මේක ඒක කොච්චර බලයවත් උත්තර එකකින්ද ඒකේ බලපෑමක් මෙතන පෙන්වන්න කරන්නේ නෑ මේ නිසා. මෙතන තියෙන ඉලක්කම තමයි ක්‍රමෙන් වැඩි වෙවි යන්නේ. මෙතන මෙයාගේ බිඳුනි බලය තියෙන්නේ බිඳුනි බලය එකයි. ඒක නෑ. ඊළඟ එක්වෙනි බලය ආවෙනි බලය එන්වෙනි බලය. මේ අංකෙන් අනිවාර්යෙන්ම අවසානයේ අවසන් වෙලා තියෙනවා. හරි. මෙතන දිනව පද සුපිරි පද ඉන්දාන එකක් තියෙනවා. මේ දෙවෙනි පදේ මේ ආදාන පිළිපදේ මේක ඉන්දාන එක් පිළිපද. හරිද? දැන් අපෝ මෙතන අපිට ගන්න වෙලා තියෙන්නේ එක දාන කියන එකේ ප්‍රසාරණය. අපි දැන් මේ පදයට තනි නමක් දෙන්න. අපිට ඕන වෙන නමක් දෙන්න පුළුවන්. මේගොල්ලෝ සම්මතව පාවිච්චි කරන්නේ x අප. ඒ නිසා මේ මොකද? මෙයාගේ x බෙදීම a වෙනුවට කියන එක තමයි මේ ඉතාලියෙන් කරන්නේ වෙනුවට අපි x යෝජනා කරන හැමතැනම. එහෙම යෙදුව මේ ප්‍රසාරණය අපිට ලැබෙනවා මේ විදිහට එක ධන x ඒකේ n වෙනි බලය සමානයි NC බිඳුව ධන NC එක මෙතන x කියලා එනවා. ඊළඟට මේ විදිහට ඇවිල්ලා සාධාරණ පදේ ගාවට අපි ගියොත් මෙතන එනවා NCR x වල r වෙනි බලය එනවා. ඒ අන්තිම පදේ එනවා අන්තිම පදේ NCN x ගේ n වෙනි බලය. දැන් මේ පාඩමේ යටතේ මේක සම්මත ප්‍රසාරණයක් විදිහටයි හඳුන්වන්නේ. ඒ සම්මතයක් නිසා තමයි මේ ශීගේ උඩලියන මේ එන්නකොට මුලිය ඉන්නත් පුළුවන් සම්මතයක්. අපි දැනගන්න ඕනේ එතන ඒක තියෙනවා. හැබැයි එන් පැර වෙන ඉලක්කමක් තිබුණොත් තියන්න ඕනේ. මේ
මේ එන්නේ මේ හැම සීගේ හැම තැනටම එන්න අපුර තියෙනවා. ඒ නිසා මේක සම්මත ප්‍රසාරණයක් නිසා මේක මෙහෙමයි කියන්නේ. මේක ලියනවා එක දාන එක්ස්වල එන්නේ බලන්න. රටාව හොඳට බලන්න. මේක තමයි ඔයගොල්ලන්ට ගොඩාක් ඉපස්සලා ගැටලුවට දකින්න දෙන ප්‍රසාරණය. එක දාන එක්ස්වල එන්නේ බලේ. මේක වෙනවා CB. මේ CB උඩ එන්න අපුර ලියන්නේ මේ නම් පොතේ විතර තියෙන්නේ. ඊළඟට C1 x දාන තිබ්බලා සාධාරණ පදයෙන් CR XR අවසාන පදේ CN XN මේ එන්නේ එක දාන සොදෙන්නේ බලේ සම්මත ප්‍රසාරණය වුණා. දැන් මේක අපි කෙටියෙන් දිනනවා කොහොමද කියන්නේ? මේක දාගන්නවා සිග්මා. එකතු කිරීම කියලා බව වෙනස්. ඊළඟට සිග්මාට අතුල් කරන්නේ ගාව සාධාරණ පද. කියන්නේ CR XR. ඊළඟ මේ පද ලැබෙන විදිහට මේ ආටගේ යෝජනා කරනවා. ආට විද්‍යාව පටන් ගන්නවා සමාන බිඳුව දුන්නා මේ පද ලැබෙනවා. ආට පූර්ණ සංඛ්‍යා දෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා. එතකොට එක දුන්නාම ඊළඟ පදේ ලැබෙනවා. ওই විදිහට අන්තිම එක්කෙනා ලැබෙන එක මෙතන ඉන්නේ. अंतिम एक किनारे देने इंडू में इन्हें कराने एक्सल इनमिनी वाले प्रसार में संगीमा पिटर लिया नवीनो में CR के ना सूत्र लिया एक तरह इतना पूरा लिया नोने हैं रेनोई मल कमाल पिटर आपुना बेदी ना इनमिना आरोल कमाल पिटे मतलब ना आरोल कमाल तो මේ තමයි අපි ගත්ත ප්‍රසාරණේ පරිවර්තනය කරගත්ත එක දානයක් වල ඉන්නේ බලේ ප්‍රසාරණය. මේක දෙපද ප්‍රසාරණයකදී සම්මත ප්‍රසාරණයක් විදිහට අපි පාවිච්චි කරනවා. දැන් අපි ඕගොල්ලන්ගේ ගැටලු කියන්නේ පේපර් එකේ ගැටලුව මේ ටික ප්‍රමාණවත් ගැටලු හදා. නමුත් මේ ප්‍රසාරණය යටතේ අපි වැදගත් ප්‍රතිඵල ටික හඳුනාගෙන ඉන්නේ. හැබැයි මේවා කටපාඩම් කරලා මතක තියාගන්න බෑ. මේකේ රටාව හඳුනගන්න. මෙන්න මේක ගන්න පුළුවන් එක ලක්ෂණය. මේකේ දරුවෝ මේ ප්‍රසාරණය ගන්න පුළුවන් ලක්ෂණ කියලා මා කියන්න. මේව ප්‍රසාරණය ගත හැකි ලක්ෂණ. මෙන්න ප්‍රසාරණේ මේ සම්ගුණක එක්ක තියෙන සම්බන්ධතාවය බලන්න. සාමාන්‍ය සම්ගුණක අතර සම්බන්ධ. සම්ගුණක අතර සම්බන්ධ. මේක දරුවෝ එකක්. මේ ඔයගලන්ට කියන්නේ නෑ. මම උත්තරේ බලලා එක ගන්න. මේකේ දරුවෝ මම උත්තරයක් බලන්න. අපිට දෙකේ දෙකේ ඉන්නේ බා. සීවි ධන සී දෙක විදිහට සපුරු නෑ එක. ඊට සාධාරණ පදේ CR ධන අන්තිම පදේ CA x නෑ. මේ ප්‍රසාරණ ප්‍රොජෙක්ට් එක උත්තරය බව වෙනන් දෙනවා මේවා. ඔය මේක බලන්න මොකද වෙලා තියෙන්නේ? x නෑ. මේ සම්පූර්ණ වලට කිසිම හානියක් වෙලා නැහැ. ඒවා එලෙසම තියෙන්නේ. මේ ධනුන් ලකුණටවත් වෙනසක් ඇති වෙලා නැහැ. එහෙනම් එහෙම වෙනසක් නොවන විදිහට මේගොල්ලෝ x වලට යම් කිසි අගයක් යෝජනා කරලා තියෙනවා. ඒ අගය x සමානයි 1. ඒ කියන්නේ විභාග දෙනකොට මේක දීලා මේක බව වෙන්නට. ඔයගොල්ලෝ ගන්නවා මේක x වලට එක දාලා තමයි මේක ගන්න කියලා. එහෙනම් මේකේ පළවෙනි ලක්ෂණ විදිහට x සමානයි 1. एक समान है विट मेरे दरो संकेत देना कोमद देखिए
උඩදී දැන් බිඳුවෙන් පටන් ගන්නවා. මේ දෙකේ ඉන්නේ බලයේ උත්තරේ පාවිච්චි කරන්න නම් මෙතන බිඳුව වෙන්න ඕන. ඊළඟට මේ අංකයට සමානව මෙතන තියෙනවා. මෙතන අංකේ එන්න මෙතනත් එන්න. එහෙම වෙන්නේ. එහෙම තිබුණොත් තමයි උත්තරේ දෙකේ ඉන්නේ බලයේ. දැන් මම උදාහරණයක් දෙනවා මෙහෙම. මෙතන තියෙනවා n ඍණ 1. c ගේ උඩට තියෙනවා m n ඍණ 1 බිඳුව. ඊළඟට එනවා n ඍණ 1 c 1. ඔය විදිහට අන්තිම සම්පූර්ණ කියනවා n 1 c n ඍණ 1. දැන් මේ රටාවමනේ මෙතන බිඳුව තියෙනවා. බිඳුව. c ගේ උඩට එන්නකොට නම් මේකේ තියෙන n ඍණ 1 මේකෙම එන්නේ. ඒක කියන්න වෙන සම්මත ප්‍රසාරණයක් නෙමෙයි n ඍණ 1. එහෙනම් මේකට උත්තරේ ලියන්න පුළුවන් දෙකේ බලයක් විදිහට ඉන්නේ n ඍණ 1. මේකේ n තිබුණොත් නේද මේ මෙතන n මෙතන n බලය තියෙන එක මෙතන n තිබුණේ නැහැ මෙතන n බලය. එහෙනම් මෙතන n ඍණ 1 බැරි වෙලාවක මේ පදේ නැති වෙලාවට මේකට උත්තරේ මේක ලියන්න බෑ. මොකද මෙතන එකකින්ම පටන් බිඳුවෙන් පටන්. එහෙනම් මේක ලියන්න ඕන නම් මේ සූත්‍රේ පාවිච්චි කරන්න ඕන නම් අපිට මේක ලියන්න. මේකට අතින් දා ගන්නවා මේක විතර ඇදලා තියෙන්නේ. අතින් දා ගන්නවා. ඒ වගේම ඒකෙන් අඩු කරනවා. ආපෝ දැන් මේ කැලේට ඔය අපි ලියාගත්ත ප්‍රතිපලේ පාවිච්චි කරන්න පුළුවන්. මේ සූත්‍රය විදිහට කමන්න පාවිච්චි කරන්න පුළුවන් ලොකු ගානකට. පොඩි ගානකට සූත්‍රය පාවිච්චි කරන්නේ මේකම තියෙනවා නම් සාධනය කරන්න මේක සූත්‍රයකට දැන් සාධනය කරන්න ඕනේ. මේ ඊට පස්සේ දෙකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මෙතෙන්ට දාන්න පුළුවන් මොකද්ද? දෙකේ n ඍණ 1. මේකට දෙකේ n ඍණ 1 දාලා මේක සුළු කරගන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා NCR සූත්‍රය පාවිච්චි කරලා මතකද? ඉංග්‍රීසි ක්‍රමානුකූලී n ඍණ r වල ක්‍රමානුකූලී r වල ක්‍රමානුකූලී කියලා. දැන් මේකේ n ඍණ 1 c බිඳුවට මේ සූත්‍රය යොදාගත්තොත් කොහොමද එන්නේ? n ඍණ 1 c බිඳුව. n විදිහට n ඍණ 1. ඒතර මෙතන එනවා n ඍණ 1 ක්‍රමානුකූලී. මේක අඩු වෙලා යන එකට එන්නේ අඩු වුණාමත් එන්නේ ඒකමයි නේද? ඊළඟ බිඳුවේ ක්‍රමානුකූලී. බිඳුවේ ක්‍රමානුකූලීගේ එකක් කියලා අර්ථ දක්වලා තියෙනවා. ඒකට මේක එකයි. මේ දෙන්න කැපිලා උත්තරේ එකයි. ඒක මේකට දාන්න පුළුවන් එක. මෙයාට දාන්න පුළුවන් දෙකේ n එක. ඒ වගේ මේ සූත්‍රය ඔය විදිහට පාවිච්චි කරගෙන යන්න පුළුවන්. හරි. ඔය එක ලක්ෂණයක් මේ ප්‍රසාරය. ඊළඟ ලක්ෂණය බලන්න. මේක මොනවද කරේ කියලා කියන්නේ හඳුනා ගන්න. මේ ප්‍රසාරණය මේක ලැබෙන්නේ හඳුනා ගන්න. මේ දෙවෙනි. එන්වතාව එක ගණන් x වල n ඍණ 1. හරි. දැන් ඊළඟ මේ පැත්ත බලුවොත් මෙතන එනවා 1c1. මේකේ තුන්වෙනි පදේ ලියුවොත් එන්නේ c2x වර්ගය. ඒකත් මම ලියනවා. ඒතර 2c2x. ඔය විදිහට සාධාරණ පදේ බලන්න. rcr xr ඍණ 1. ඊළඟට මේකේ අවසන් පදේ එනවා ncn xn ඍණ 1. මොනවද වෙලා තියෙන්නේ? මේ බලන්න මෙතනදී බලය ඉස්සරහට ඇවිත් එකක් අඩු මෙයා නැතුව මෙයාගේ ධනයක් තියෙනවා c එහෙමම තියෙනවා x ගේ බලය එකයි ඊළඟ මෙතන එන්නේ x ගේ බිංදුවේ බල ඒක මම එක දාලා ඊළඟ මෙතන තියෙන්නේ c2x වර්ගය ඒකේ දෙකේ බලය ඉස්සරහට එනවා c2x වලින් දෙකේ එකක් අඩු මෙහෙම දෙයක් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ අවකලනේ. මතකද මෙහෙම සූත්‍රයක් තියෙනවා.
මෙතන x විශේෂයෙන් මේ කියන්නේ තාත්වික නියතයක්. එහෙමනම් මේ කියනවා nx n රිදී මේ බාලී ඉස්සරහට ඇවිල්ලා එකක් අනුගලයි. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ අවකලනය කරනවා. ඒ කියන්නේ මේ ප්‍රසාරණයේ දෙපැත්තම x විශේෂයෙන් අවකලනය කරනවා. දැන් මේක දීලා මේක බවපෙන්නන්න කියලා අහුවම මේ රටාවෙන් තමයි දැනගන්නේ අපි අවකලනය කරලාද නැත්නම් වෙන මොනවාද කරන්නේ කියලා දැනගන්නේ මේ රටාව. ඒක බලනවා මෙතන තිබා වලේ මෙතන දැන්නේ. කක්කඩුව. එහෙනම් මේ අවකලනය කරනවා. ඕල් දම අවකලනය නියතක අවකලනය බිඳුව. ඒක මේක අවකලනය බිඳුව. එයාන්නේ දැන් මේක c එක කියන්නේ නියතයක් පිටිකෙදිම සුන්නිය. දැන් නියතේ නවත්තකට මේ අවකලනය කරපුවම මේ ආවේ එක. ඊළඟට x වර්ගයේ ඉතින් ඒකයි මේ අවකලනය කරනවා. දැන් මේ අවකලනය කර ප්‍රකාශන දරුවෝ අපි දාන නැවත x සමාන 1. අපෝ ලස්සන උත්තරයක් කියනවා. n වතාවක් දෙකේ n රිදී සමානයි. මෙතන එනවා 1c1 2c2 rcr NCA. දැන් මේක දීලා මේක බව වෙන්නට පුළුවම දැනගන්නේ අවකලනය කර බව දැනගන්නේ මෙතන. මේ ඉලක්කමට මේ ඉලක්කම සමාන වෙනවා. ඒකෙන් තමයි අවකලනය බව දැනගන්නේ. මේ ඉලක්කමට වඩා මේ ඉලක්කම වෙනස් නම් අවකලනය කරන්න යන්න එපා. මෙතන දෙක තියෙන එක මෙතනක් තියෙන දෙක. මෙතන r තිබුණා මෙතන r. මෙතන තිබුණොත් මෙතන ඒ කියන්නේ මේ අංකය මෙතන තියෙනවා. අවකලනය බව දැනගන්න. ඊළඟට x කියන එක්කනට එක ආදේශ කරලා තියෙන බව පේනවා උනට මේ උත්තරේ අනිත් අගයන් වෙනස් කරන්නේ නැති එකම ඉලක්කම තමයි 1. දින එක දැම්මොත් පොඩි වෙනසක් වෙනවනේ ලකුණ. දැන් දින එකවත් ගන්නෑ. මෙන්න මේක දමු කටපාඩම් කරන්න බෑ. ඉස්සෙල්ලා කටපාඩම් කරලා මේක මේ රටාව මොනවද මේ දේවල් කරන්න ඕන කියලා එක දැනගන්න. ඊළඟට මේකේ තුන්වෙනි ලක්ෂණය විදිහට අපි ගන්නවා බලන්න. තුන්වෙනි ලක්ෂණය මොනවද කලේ කියලා බලන්න. එක දාන x වල n දාන එක බෙදීම n දාන එක සමානයි. මෙතන තියෙනවා c බිඳුව x බෙදීම 1. මෙතන එනවා c1 x වර්ගයේ බෙදීම 2. ඔය විදිහට සාධාරණ පදේකවටත් යම් cr xr ධන 1 බෙදීම r ධන 1. අවසන් පදේ එනවා cn x n ධන 1 බෙදීම n ධන 1. කාලේ නාස්තුම් කරලා කියමු මොකක්ද මේ වෙලා තියෙන්නේ. මේ දෙකත්තම දරුවෝ මේ දෙකත්තම x විශේෂ අනුකලනය කරනවා. මේක අනුකලනය කරපුවාම ඉන්නේ මේ බලය ටිකක් එකතු වෙලානේ. ඒකයි මේ එකතු කරලා තියෙන්නේ. අපි එකතු කරලා ඒකම බෙදෙනවා. දැන් දරුවෝ මේකේ x වල විද්‍යුත් බලයේදී අනුකලනයේදී මේ බලය ටිකක් එකතු වෙන්නේ මේ බිඳුවට එකක් එකතු වෙලා තමයි මේ ඒකෙම බෙදෙන්නේ මේ. ඒ බලයක් එකතු වුණා ඒකෙම බෙදන්නේ. ඒත් මේකේ එකට එකක් කරන් දෙකයි ඒකෙම බෙදන්නේ. ඒ අනුකල. තාමකද ඒගොල්ලෝ දන්නවා. අනුකල නියතයක් දානවා. මේක සමීකරණයක් මොකක් හරි එක පැත්තකට නියතයක් දැම්ම මැති. කොට වඩා මොනේ අනුකල ගොඩාක් කරා කණියයක් දැම්ම මැති. නම් මම මේ පැත්තට අනුකල නියතයක් දානවා d කියලා. d කියන අනුකල නියතය. අනුකල නියතය. නරුමිය මේ d කියන එක දන්නේ නැහැ කියන එක හොයාගන්න. ඒ සඳහා අපි එක්සල්ට යෝජනා කරනවා බිඳු. එක්සල්ට බිඳු යෝජනා කරපුවම මොකද වෙන්නේ? මේ පද ඔක්කොම නැති වෙනවා. මේ හැම එකෙම x තියෙනවා. මෙහා ගාවට x නැති. ඒකෙන් අපිට d වලට උත්තරයක් හොයාගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ
x වලට බිඳුව දාලා මේ නියතය හොයාගන්න වෙනවා. x සමානයි බිඳුව විට මේ පැත්ත දරුව වෙනවා එක බෙදීම එකේ බලය එකම නේ. ඉන්දන එක සමානයි මේ පැත්තට වෙන්නේ d විට. මම d යද. දැන් d යගෙන නැවත අතටකින් ආදේශ කරමු. ආදේශ කරපුවාම එනවා එක දාන x වල ඉන්දන එක බෙදීම ඉන්දන එක සමානයි මේ පැත්තේ එනවා c බිඳුව x යට එකේ දක්වමු. මෙතන එනවා c එක x වර්ගයේ එනවා දෙක මේ විදිහට සාධාරණ පද එනවා cr xr ධන එක බෙදීම r ධන එක. ඊළඟට මේකේ අවසාන පදේ cn xn ධන එක බෙදීම n ධන එක. මෙතන d වලට අපි උත්තරයක් හොයාගත්තා එක බෙදීම n ධන එක. මේ අගයටම මේ පැත්තට උඩ දින වෙනවා. මේකේ හරයක් n ධන එක. එක පොදු හරයකට මෙහෙම ලියන්නේ. එක ධන x වල n ධන එක වින එක බෙදීම n ධන එක කියලා දෙපදෙ මේ පැත්තට අපුර දින වෙනවා. එකම හරයක් තියෙන දෙන්නගෙම අපුර දිනවා විදිහට මේ පැත්තේ c බිඳුව x බෙදීම 1 c 1 x වර්ගයේ බෙදීම 2 මෙතන එනවා cr xr ධන එක බෙදීම r ධන එක. මෙතන එනවා cn xn ධන එක බෙදීම n ධන එක. දැන් ඔයගොල්ලෝ දැක්කා දීලා තියෙන ප්‍රසාරණය අනුපාලනය කරපුවාම වෙන ආකාරයක කොහොමද කියන එක දැක්ක. මෙතන අංකය වඩා එකකින් වැඩි වෙලා අනුපාලනය කරපුව දැනගත් එහෙම. මේ අංකයට වඩා මෙතන එකකින් වැඩි. මෙයාට වඩා එකකින් වැඩි. එහෙනම් අනුපාලනය. හැබැයි මේ අංකයට වඩා වෙලේ ලක්ෂණක් තිබුණා. මෙතන බිඳුව මෙතන 8 වගේ තිබුණා. අනුපාලනය කරලා වැඩක්. මෙයාට වඩා එකකින් වැඩි නම් තමයි අනුපාලනය කරන්නේ. ඒකට අනුපාලනය හඳුන්වන්න විදිය එහෙමයි. ඊළඟට මේකේ සම්මුඛාත්මක සම්බන්ධයක් අපිට හොයාගන්න මේකේ x වලට අපි දානවා x වලට එක දාපුවාම එනවා මෙතන එනවා දෙකේ ඉන්ධන විනිබලය විනීක බෙදීම ඉන්ධන සමානයි. මෙතන එනවා c බිඳුව බෙදීම 1 ධන c 1 බෙදීම 2 ධන cr බෙදීම r ධන 1 ධන cn බෙදීම n ධන 1. මේක තමයි මේ සංකේතකයේ කොහොමද මේ පැත්තට යන පුළුවන් සිග්මා දාලා එකතු කිරීමනේ. මේකට දානවා සාධාරණ පද cr බෙදීම r ධන 1. දැන් මේ පද ටික ලැබෙන ආකාරයට r බිඳුවෙන් පටන් ගත්තොත් තමයි ලොකු මෙතන බිඳුවෙන් එහෙනම් r බිඳුව දාන්න වෙනවා. ඊළඟට මේකේ අවසන් කරනවා r වලට n කියන අගේ දාන්න. මේ පැත්තේ නෝ දෙකේ ඉඳන් එක ඍණ එක බෙදීම n ධන. මේවා කටපාඩමින් මතක තියාගන්න බෑ. අර මුල්ම ප්‍රතිඵලය විතරයි කටපාඩමින් මතක තියාගන්න පුළුවන්. මේවා මේ විදිහට කරගෙන යන්න ඕනේ. මෙච්චරයි දරුවෝ පාඩමේ ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළව කතා කරන්න තියෙන මේ පාඩමේ විතරයි. මේක විභාගෙට මේ ගැටලුව එන්න පුළුවන් 12 වෙනි ගාන කම්බයින්ස් පේපර් එකේ 12 වෙනි ගානේ පළවෙනි කොටසට විදියටත් එන්න පුළුවන්. සමහරක් අවුරුද්දවල මේක කෙටි ප්‍රශ්නයක් විදියට තැන්ලා තියෙනවා. හරි. කොහොමද
මේක අනිවාර්යයෙන්ම විභාගෙට එන කොටසක්. අපි දැන් බලමු මේක උදාහරණයකින් කතා කරමු මේක කොහොමද ගැටලුවකට එන්නේ. මම තෝරා ගන්න මෙන්න මේ ප්‍රසාරණය මේ කඩානේ x කියන සම්මත ප්‍රසාරණය යොදාගෙන ගානක් හදන විදිහ. C බිඳුව මෙහෙම යාවෙන්නේ C1 x දාන C2 x වර්ගයේ සාධාරණ පදේ CR XR අවසන් පදේ එනවා CN x. මේකේ C ගේ උනෝඩ තියෙන මේ ප්‍රසාරණයේ අංකය තමයි මේ තැන් වල තියෙන අපි කියන්නේ n තිබුණොත් කියන්නේ වෙලෙලක් තිබුණොත් දෙයට වෙනවා. එතකොට මේ ප්‍රසාරණය උපයෝගී කරගෙන හදන්න පුළුවන් ගැටලුවක් තමයි මේ. මේ බලන්න. මේක කියනවා මේක ඇතුලේ කියනවා ගන්න දෙකේ 3යි ඍණ 7යි ඍණ 1 මේ ප්‍රකාශනය 49 බෙදෙන බව දීපද ප්‍රමේය යොදා ගනිමින් සාධනය කරන්න. එයි මේ වචනේ කියන්නේ සාධනය කරන්න. මේ වචනේ කියන්නේ දීපද ප්‍රමේය යොදා ගනිමින් සාධනය කරන්න. ඒකෝද මේ ගැටලුවකට විදි දෙකක් තියෙනවා. එක විදියක් තමයි මේක ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒ නිසා ධන පූර්ණ සංඛ්‍යාවක් සඳහා ගණිත අභ්‍යයන මූල ධර්මයේ දෙකක් තියෙනවා. ඒ මූල ධර්මය පාවිච්චි කරලා අපිට මේ ගැටලුව පුළුවන් මේ 49 බෙදෙනවා කියලා ඔප්පු කරන්න. දැන් විභාගෙට ඉල්ලන්නේ ද්විපද ප්‍රමේය නම් ඔබ ගණිත අභ්‍යයන මූල ධර්මය පාවිච්චි කරලා ඒකට ලකුණු දෙන්නේ නැහැ. එහෙනම් මම මේ හදන්නේ ද්විපද ප්‍රමේය පාවිච්චි කරලා මේක 49 බෙදෙනවා කියලා ඔප්පු කරන්නේ. ඒතර මේක සරලම අදහස තමයි. එතන පද තුනක් තියෙනවා. මේක 49 බෙදෙනවා කියලා ඔප්පු කරන්න එක්ක මේ පද තුනම 49 ගුණාකාර බවට පත් කරන්න. 49 ගුණාකාර බවට පත් කරන්න. නමුත් මේවා බෑ එක 49 ගුණාකාරයක් දෙන්න බෑ. භාග සංඛ්‍යා දාන්න බෑ. පූර්ණ සංඛ්‍යා එකක් මෙහෙම ලියන්න බෑ. මේක 49 ගුණාකාරයක් වෙන්න ඕනේ කියලා මෙහෙම ලියන්න බෑ. එක බෙදීම 49 කියලා ලියන්න බෑ. එහෙනම් අපේ සංඛ්‍යාව කොහොම හරියකින් බෙදනවා කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි? එහෙනම් අපිට මේක 49 ගුණාකාරයක් වෙන්නත් ඕනේ. පූර්ණ සංඛ්‍යාවක් වෙන විදිහට ලියන්න ඕනේ. ලියන්න බෑ මේක ලියන්න බෑ. මේක කියන්නේ කියලා දන්නේ නැහැ. ඒකට අපිට කිව්වේ පද තුනේම 49 ගුණාකාරයක් විදිහට ලියාගන්න පුළුවන්. එහෙම බැරි නම් මේ වගේ දෙයක් කරන්න මේ පද කැපෙන ආකාරයට මෙයාම ලියා ගන්න පුළුවන් නේද? මේ පදේ දෙනවා මේ පද කැපෙන්නේ. දැන් මේ ප්‍රමේය මතක් කරපු නිසා මෙතනලා ප්‍රමේය මේ බලයක් තියෙනවා. මේ අනිත් එක දේවනේ දෙකේ බලය දෙකේ තුනයි තුන සම්මත අංකනේ මේ එන්න දැන් මේ ප්‍රකාශනයට අපි නමක් දෙමු n කියන n මත වෙනස් වෙන කොහොමද? ඕන නමක් දාගන්න පුළුවන්. අර්ථය එතුව දානවා නම් fn කියලා දාන්න පුළුවන්. එතකොට මේක ලියනවා දර්ශක නීතියක් මේ දෙකේ තුන්වෙනි බලය එකේ වෙනි බලය. හරි? ආයෙ මෙතන මොනවා මෙහායි.
බලය කියන්නේ උත්තරය 8යි. මේ 8 ලියනවා මේ විදිහට. එක ඉලක්ක මොනේම එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ ප්‍රතිඵලය මේ n සමානයි බලන්න 8 n මිලි බලය එන 7යි n ඍණ 1 මේ 8 ඉලක්කම ලියනවා 1 ධන 7 දැන් x කියන්නේ 7 කියන ඉලක්කම තියෙනවා දැන් මොකද දැන් මෙතන තියෙනවා දෙපද ප්‍රේම පද දෙකක් තියෙනවා එකේ එක ධන x ලියන 7 දැන් මේ ටික ලියාගෙන යන්න එහෙනම් මෙතන එනවා nc බිඳු ධන nc1 n ලියන්න ඕනේ නැහැ nc1 x විදිහට තියෙන 7 ඊළඟට nc2 7 වර්ගය මේ විදිහට පදේ ධන එකක් එනවා නේද NCN 7 n වෙනි බලය ඒතරෝ මේකට මේ දෙක ඉන්නවනේ තාම නේ ඍණ 7යි වෙනි දැන් මොකද මේ NC බිඳුව දරුවල සූත්‍රය පාවිච්චි කරලා සුදු මොකද සූත්‍රය NCR सूत्रे मतकई n वल क्रमारूपिते विधीम n ऋण r वल क्रमारूपिते r वल क्रम දැන් මෙතන r කියන බිඳුව එතන බිඳුව තමයි අපිට ලැබෙන්නේ කොහොමද nc බිඳුව සමානයි n වල ක්‍රමාරූපිතය මෙතන බිඳුව දාපුවම තරක් දෙනවා n වල ක්‍රමාරූපිතය මෙතන බිඳුවේ ක්‍රමාරූපිතය මේ දෙන්න කැපිලා යනවා බිඳුවේ ක්‍රමාරූපිතය කියන්නේ එකයි උත්තරේ 1 කියන මෙතෙන් ලියන්න පුළුවන් එක කියන තව ලස්සන වෙලක් මේ පදයෙන් කපා ගන්න පුළුවන් මෙන්න මේ NC එක සුදු කරොත් බලන්න NC එක සුදු කරොත් මේ සූත්‍රය පාවිච්චි කරොත් NC එක සමානයි n වල ක්‍රමාරූපිතය බෙදීම n ඍණ එකේ ක්‍රමාරූපිතය එකේ ක්‍රමාරූපිතය මම මතකයි මේ පාඩමේ මුලදීම මේ ක්‍රමාරූපිතය ගැන මතක් කරා මේකේ n වල ක්‍රමාරූපිතය කියන්නේ n වලින් පටන් අරන් එකේ ඉලක්කම දක්වා අඩු වෙන පිළිවෙලට ගුණිතයක් විදිහට ලියන්න. උදාහරණයක් විදිහට කියනවා මේක 10 ක්‍රමාරූපිතය කියලා. 10 ක්‍රමාරූපිතය නම් ලියනවා 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 ඔය විදිහට එකේ ඉලක්කම දක්වා ගුණ වෙන විදිහට ලියන්න. එහෙනම් මේ ඉලක්කමට වඩා මේ ඉලක්කම අඩුව පේනවා ඉංග්‍රීසි එකදී. එහෙනම් මෙයා සුදු කරගෙන යනකොට මෙයාව දකින්න පුළුවන්. එහෙනම් අපි ඒ විදිහට මේක සුදු කරගමු. මොකක්ද දෙන්නේ? මෙතන එනවා NC එක සමානයි. මෙතන එනවා ඉන්නතාව n ඍණ 1 ඊළඟ ඉලක්කම ওই විදිහට අඩු වෙලා ගිහින් කොහොමද එන්නේ? 3 2 1 දක්වා ගුණ වෙලා යනවා. මෙතන එනවා n ඍණ එකේ ක්‍රමානුකූලය එකේ ක්‍රමානුකූලය කියන්නේ එකයි. එතකොට පේනවද මේ ඉලක්කමෙන් නම් මෙතනට දක්වා ලියන්න පුළුවන් නේද n ඍණ එකේ ක්‍රමානුකූලය කියන්නේ. ඒත් n වැඩි කිරීම n ඍණ එකේ ක්‍රමානුකූලය. යටත් තියෙනවා n ඍණ එකේ ක්‍රමානුකූලය. මෙයාට මෙයා කැපිලා උත්තරේ කීයක් එනවා? n කියලා එනවා. හරි. එහෙනම් මෙතන එනවා 7යි n. අනිත් ටික සුදු කරන්න ඕනේ අපිට උන කාරණේ වෙලා ඉවරයි. පේනවනේ පද දෙකකින් වෙන දෙක පේනවද? මෙතන එනවා ඍණ 7යි මෙතන තියෙනවා ධන 7යි. මේ දෙන්න කැපිලා යනවා. මේ ධන එකට මේ ඍණ එක කැපිලා යනවා. ඉතුරු පදවල මෙතන පළවෙනි පදයෙන් පටන් ගන්නවා 7 වර්ගය. ඊළඟ එක අපි ලියලා නැහැ. ඊළඟ එක ලිව්වොත් එන NC 3 7 තුන්වෙනි බල. එන්නේ 7 බලේ එන්නේ වැඩි වෙවි යන්නේ. එහෙනම් අඳුම බලය තමයි දැන් 7 දෙවෙනි බල. හැම පදයකම 7 දෙවෙනි බලේ පොදු. එහෙනම් පොදුට ගන්න. 7 දෙවෙනි බලය කියන්නේ 49.
NC 3 7 තුන්වෙනි බලය 7 වර්ගයක්වත් දෙන 7 එකක් ඉතුරු වෙනවා. මේ විදිහට අඩු වෙලා මෙතන එනවා NCN මෙතන 7 කී බලයක් එනවා? n ඍණ 2 බලයක් එනවා. මොකද 7 දෙවෙනි බලයක් තියෙනවා. දැන් පේනවද? මේ ඔක්කොම දරුවෝ පූර්ණ සංඛ්‍යා. භාග සංඛ්‍යා වෙන්න බෑ. මේ NC2 NC3 NC1 පූර්ණ සංඛ්‍යා. මේවා පූර්ණ සංඛ්‍යා. එහෙනම් 7 වර්ගය කියන්නේ 49. ඒතර 49 ගුණාකාරයක් බවට මේක පත් කරගන්න. එහෙනම් කියන පුළුවන් මේ ප්‍රතිඵලය 49 බෙදෙනවා කියලා කියනවා. පැහැදිලිද? හරි. තව ගැටලුවක් බලමු. යෝගී මේ ප්‍රසාරණය පාවිච්චි කරලා තව ගැටලු මේ ගානේ දරුවෝ තියෙනවා 8 වැඩි කිරීම කියන එක තමයි මේ තිතකේ නිරූපණය කරන්නේ. 2 3යි ඍණ 7යි ඍණ 8 මේක කියනවා 49 බෙදෙනවා කියලා ඔප්පු කරන්න. යන ප්‍රකාශනය 49 බෙදෙන බව පෙන්වනවා. 49 බෙදෙන බව පෙන්වනවා. මේක දරුවෝ දෙපද ප්‍රමේය පාවිච්චි කරලා දැන් මේක සාධනය කරන්න. නැත්නම් මේක පුළුවන් අපිට ගණිත අධ්‍යයන මොඩල්වලින් සාධනය කරන්න. ඒ විභාගෙට කියන්නේ මොන ක්‍රමෙන් සාධනය කරන්න කියලා කියනවා. කියලා නැත්නම් අපිට මේ ක්‍රම දෙකේ මොන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් පාවිච්චි කරමු මේ ක්‍රමය පාවිච්චි කරමු. එතන මෙතන මේ සම්මත ප්‍රසාරණය වැදගත්. දැන් මෙතන විතරනේ බලයක් විදිහටදී අනිත් ඒවා එහෙම නැහැ. එහෙනම් මේක තමයි මේ தත්ත්වයට හදන්නේ. දැන් මේකේ අරමුණ මොකක්ද? අරමුණ තමයි මේ පද තුනේම පුළුවන් නම් 49 ගුණාකාරයක් විදිහට ලියන්න. 49 ගුණාකාරයක් විදිහට මේකවත් ලියාගන්න බැරි වෙනවා. ඒ නිසා අපි උත්සාහයක් ගන්නවා මේ පද කැපෙන ක්‍රමයක් හදාගන්න. එහෙනම් මෙයාගෙන් තමයි මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ. එහෙනම් අපි මේක ප්‍රකාශනය නම් කරමු එන්කිය 8 මෙතන යනවා 3යි n ඍණ 7යි n ඍණ 8. ඔකෙන් දීලාදී දැන් දරුවෝ මේකේ මේ අගේ ලක්ෂණ උනිතය පිළිවෙලින් දෙකේ හේතු තියාගමු. ඉස්සලා වගේ මම ඉස්සලා ගන්න චූටි වෙනස් කළා ගත්තා. දැන් මෙතන දර්ශක නීතියක් යටතේ ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය එකේ එන්වෙනි බලය එකේ දෙකේ තුන්වෙනි බලය කියන 8යි. ඒ 8 දෙනවා 1 ධන 7. සලගාරමිය එකේ ඍණ 7යි ඍණ දැන් මේකට ලියනවා මේ ප්‍රසාර. දැන් එක එහෙමම තියෙනවා x වෙනුවට මේ 7 ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න. එහෙනම් මේක කොහොමද? NC බිඳුව ධන NC 1 මෙතන යනවා 7 ඊළඟට එනවා NC 2 7 වර්ගය මේ විදිහට අන්තිම පදේ නිරෝධ වෙනවා NC n 7 n වෙනි පදේ එච්චරයි. මේ පද දෙක වෙනම තියෙනවා ඍණ 7යි n ඍණ 8. ඉස්සලා සුපුටි කියමු මතක නම් මෙතන NC බිඳුවට උත්තරේ 1යි. NC එකට උත්තරේ n. එහෙනම් එහෙම ලියුවොත් කොහොමද එන්නේ? fn සමානයි මෙතන යනවා 8 මෙතන දාන්න පුළුවන් 1 මෙතන NC එක කියන්නේ 7යි. ඒක කියලා නේද? මෙතන NC 2 7 වර්ගයේ මේ විදිහට අන්තිම පදේ එනවා NC
එන් 7 එන්වෙනි බලය. අනිත් පද දෙක තියෙනවා මොනවද අනිත් පද දෙක ඍණ 7යින් ඍණ 8. දැන් මොකද වෙන්නේ? මේ අන්තිම මේ වැඩි කරන්න එපා. මෙහාට කරනවා 8 එනවා මෙතන ඍණ 8 තියෙනවා. ඒ දෙන කැපිලා යනවා. ඊළඟට මෙතන එනවා 8 වරකට 56. 56යින් ධන මෙතන එනවා NC දෙක අපි 7 වර්ගය වැඩි කිරීම 8 කියලා දාමු. ওই විදිහට අනිත් පද ටික ඔක්කොම මේ 8ෙන් ගුණ වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා මෙතන වෙන 7යි. මම මේ ඍණාන්තට මේ දාවට කපලම දැන් මේ දෙන්න අසුකුණාම කීයද? මේකම જાතිය. මෙතන 56යි මෙතන ඍණ 7යි. එතන දරුවෝ එනවා 49යි. 49යි. හරිද? මෙතන තියෙනවා NC දෙක 7 වර්ගයේ වැඩි කිරීම 8 උන තව පදයක් ලියමු. NC 3 7 තුන්වෙනි බලය වැඩි කිරීම 8 කොහොම නෙන්නේ. ඊළඟට NC n 7 වෙනි බලය වැඩි කිරීම 8. දැන් දරුවෝ මෙතන හැම පදයකින්ම 49 පුදු සාධකයක් විතර ඉවත ගන්නවා. මෙතන 7 වර්ගය කියන්නේ 49. මෙතන පුළුවන් 7 වර්ගය වැඩි කිරීම 7 කියලා ගන්න. හැම එකෙන්ම 7 වර්ගයක් කියලා ගන්න. එහෙනම් 49 මුළු මුලින්ම පුදු සාධකයක් විතර එන්නේ. එන්නේ උත්තරේ මොකද? n ධන මෙතන යනවා 8යි NC 2 මෙතන යනවා 8යි NC 3 මෙතන 7ක් ඉතුරු වෙනවා. ඔය විදිහට NC මෙතන n 7 n වෙන 2 වැඩි කිරීම 8. නන්දරම් පොතලාදී මේ මුළු ප්‍රකාශනෙම 49 ගුණාකාර මේ එක ඉලක්කමක්වත් බාල සංඛ්‍යාවක් නෙමෙයි. මේ ඔක්කොම පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක ගුණිතයක් විදිහට ප්‍රකාශ වෙනවා. 49 වැඩි කිරීම එක පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් මේ උත්තරේ 49 විදිහට. ඒතර මේ ප්‍රසාරණය උපයෝගී කරගෙන මේ වගේ ගැටලු සාධනය කරන්න පුළුවන්. ඒ විභාගයට ඔබට ඉගියක් වගේ දෙනවා. විභාගයට මේ ප්‍රසාරණය ලියන්න. ඒතර ප්‍රසාරණය මේ විදිහට ලියන්න පුළුවන්. නැත්නම් මේකට සිග්මා සංකේත දාලා ලියන්න. ඉතින් ගාන දෙනකොට ඔබ දන්නවා මේක පාවිච්චි කරලා මේ ගාන හදන්න තියෙන්නේ. නැත්නම් මේක සම්මුත ප්‍රසාරණයක් ඉඳ දෙන්න ඕනේ නැහැ ඇත්තටම. නොදී ඔබට ඉතරම්ලා මේ ප්‍රසාරණ තමයි මේ ගානට පාවිච්චි කරන්න කියලා. නමුත් එච්චරම මේ ගෝවා මානුර පත් කරන්නේ ගැටලුව. බොහෝ දුරට මේක දීලා තමයි ගැටලුව දෙන්නේ. හරි. ඒතර අපි තව ගැටලුවක් බලමු. හැබැයි මේ જાතියේ මේ වෙන ගණන් බලමු. දැන් මේ වගේ ගණන් විතරම පේපර් වල තියෙන්නේ. ඒකින්ද අපි මේ ගණන් බලමු. මෙතන තියෙනවා x වල දෙවෙනි බලය. ඍණ තියෙන මෙතන ඍණ 2යි x ගේ ඍණ දෙවෙනි බලය. මේකේ 8 වෙනි බලය. අපේ අහනවා මේ ප්‍රසාරණයේ x වලින් සොයාගත් පදයේ ඇත්තේ කීවෙනි පදයේ යන ප්‍රසාරණයේ x වලින් සොයාගත් පද x වලින් සොයාගත් කියන්නේ x නැති පද සොයාගත් කියන්නේ දෙරු මේක x වලින් සොයාගත් පද සොයාගත් පද ඇත්තේ කීවෙනි පදයේදයි සොයන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා දැන් සමහරක් දරුවෝ කරන්න යන්නේ මේ ප්‍රසාරණය මුළුමනින්ම ලියනවා. මේක 8 වෙනි බලයෙන් තියෙන පද 9ම ලියනවා. දැන් ඒක නම් ලියන්නත් පුළුවන් පද 9 නේ.
මේක දරුවෝ ඉලක්කම 50 60 වගේ આવොත් කරේ පද 61ක් කියන්නේ 60 නම් මේක 61ක් කියනවා. ඒක අපි එහෙම කරන්නේ නැහැ. මේ ප්‍රසාරණය සාධාරණ පදයක් කියනවා. ඒතර සාධාරණ පදයේ දෙනකොට t මෙතන තමන්ට ඕනේ එකක් ගන්න පුළුවන්. r කියලා ගන්න පුළුවන්. r විනිපදයේ සාධාරණ පද විතර ගන්න පුළුවන්. නම් r විනික ගන්න පුළුවන්. නැත්නම් r ධනික ගන්න පුළුවන්. මේක තමයි ධන r ධනික. tr ධනික. එහෙනම් tr ධනික. කොහොමද කියන්නේ? මතකද? මෙතන a මෙතන අර x විදිහට තිබ්බේ. කොහොමද කියන්නේ? n කියන්නේ 8යි c මෙතන r ධනය කියනකොට බලන්න පාඩේ මුලම මෙතන දරුවා ආවේ 6. ඊළඟට මෙයාගේ බලය කොහොමද ආවේ? මෙයාගේ ආවේ මේක අඩු කරලා යන බලය තමයි මෙතනට. 8 වෙන ඊළඟට මෙතන මේ ලකුණයි මෙයාට ඒක හේත් පිටින්ම ගන්න. ඍණ 2යි x වල ඍණ 2 වෙනි බලය මෙතන එනවා. මේ ආරෝපක තමයි මෙතන. සාධාරණ පදේ ලියන්න හරිම ලේසි. අය බලන්න මේ මුල් කොටසේ එන්නේ මේක අඩු කරලා යන බලය තමයි මුල් කොටසේ. දෙවෙනි කොටසේ මේ ලකුණත් එක්කම ගන්න. මෙතන තියෙන ඉලක්කම තමයි මෙයාගේ බලය විදිහේ. දැන් පොඩ්ඩක් මේක සුළු කරගන්න. මේ ඍණ ලකුණ යාවෙනි බලය කීයද කියලා ගන්නේ. ඒ නිසා ඒක ඍණයේ යාවෙනි බලය කියලා ලියන්න. දෙකේ යාවෙනි බලය එකක්. ඊළඟට 800 දැන් මේ දර්ශක ලිපි පාවිච්චි කරන්නේ මේ දෙන්න වැඩි වෙනවා. තේරෙනවා x වල 16 දින 2යි මෙතන දරුවෝ කොහොමද දෙන්නේ? x වල දින 2යි දැන් පාද සමාන දර්ශක එකතු කරන්න පුළුවන්. තවදුරටත් මේක ලියුවොත් අපිට ලැබෙනවා tr ධනයක සමානයි ඍණයේ r වෙනි බලය මෙතනවා දෙකේ r වෙනි බලය 800r මෙතන එනවා x ගේ බලය කොහොමද එන්නේ 16 ඍණ 4r කියලා. හරිද? දැන් මේ පදයෙන් දරුවෝ මේ ප්‍රසාරණය ඕනම පදයක් හඳුනා ගන්න. කාට හරි මේකේ පළවෙනි පදේ දකින්න ඕන නම් r බිඳුව දාන්න. ඒකට t කියන්නේ ටර්ම් කියන එක. ඒකේ පළවෙනි පදේ. r වලට එක දැම්මොත් දෙවෙනි පදේ දෙක ගන්න. ඒකේ අපිට ඕනේ 9 වෙනි පදේ අන්තිම පදේ 9 r අත දාපුවම 9 වෙනි පදේ. දැන් අපේ අහන ප්‍රශ්නේ බලන්න. x වලින් ස්වයත්ත පදයක් කීවෙනි පද? x වලින් ස්වයත්තය කියන්නේ x නැති පදේ. x නැති පදයක් වෙන්න නම් දරුවෝ මෙන්න මේ බලයේ බිඳුවක් වෙන්න. මේ බලයේ බිඳුවක් වුණොත් x වල බිඳුවේ බලය කියන්නේ එකයි x දෙක පද. එහෙනම් x වලින් සොයාගන්න පදේ සඳහා අපි මොකද කරන්නේ? 16 ඍණ 4යි r සමාන කරනවා බිඳුවට. එහෙම බිඳුවට සමාන කරලා r ට උත්තරයක් ඉල්ලගන්න. r වලට ඍණ උත්තරෙ එන්න බෑ. r වලට ඍණ භාග සංඛ්‍යා එන්න බෑ. r වලට ධන භාග සංඛ්‍යා එන්න බෑ. r ට එන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යාව පමණයි. එහෙනම් මේකේ r දෙනවා ධන පූර්ණ සංඛ්‍යාව කීයද? දෙනවා 4 කියලා. මේකේ ඍණාගයක් આવුත් හදිසි මොකද වෙන්නේ? අපි කියනවා මේ ප්‍රසාරණය x වලින් සොයාගන්න පදයක් නැහැ කියලා. ඍණාගය භාග සංඛ්‍යාවක් આવුත් අපි කියනවා මේ ප්‍රසාරණය x වලින් සොයාගන්න පදයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ සොයාගන්න පදයක් තියෙනවා කියලා කියනවා නම් r වලට ධන පූර්ණ සංඛ්‍යාවක් ඉන්න ඕන. එහෙනම් අපේ අහුව ප්‍රශ්නෙට අපි උත්තරය දෙමු. අපේ නැහුවේ x වලින් සොයාගත් පදයේ ඇත්තේ කීවෙනි පදේ? ඒතකොට සමානකයි උත්තරය අරගෙන මේ විදිහට අගේ අරගෙන උත්තරය ලියනවා වැරදි. කීවෙනි පදේ? 8 4 ආපුවාම මෙතන එන දරුවෝ උදාහරණ 4 1යි 5යි. ඒ කියන්නේ පස්වෙනි පදේ තමයි x වලින් සොයාගත් පදේ. එහෙනම් කීවෙනි පදේ? පස්වෙනි පදේ x වලින් සොයාගත් පදේ. තේරුණාද? සොයාගත් පදේ අගේ යමු. අගේ හරියට නැහැ. ඉතින් x නැති පදේ අගේ මෙන්න මේ කොටස අරගෙන මේ ආත්ම ලැබිච්ච අගේ මෙතනට දාලා මේක සුදු කරලා උත්තරයක් දෙන්න. පැහැදිලිද? මේවා තමයි දරුවෝ වැඩි වශයෙන් පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ.
අර මම ඉස්සරහට ගමන් ඇවිල්ලාම නැහැ. නමුත් එන්න අවස්ථාව තියෙනවා. ඉතින් දරුවෝ මේ පාඩමේ ඔය යන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ යන්න පුළුවන් තොර තමයි මම කතා කරේ. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මේක හරිලේසි සුළු කාලයකින් ලකුණු 60ක 70ක විතර ගැටලුව. විනාඩි 6ක් 7කින් මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි මේක ඇත්තට සිද්ධාන්ත මුකුත් නැහැ. හරිලේසි. ඒ නිසා ඔයගොල්ලන්ට විභාගයට 12 වෙනි ගානට හෝ නැත්නම් කලාතුරකින් කෙටි ප්‍රශ්නයකට හරි මේක ලැබෙන්න පුළුවන්. එහෙනම් අපි පාඩම දෙන්න